පයිතන් දෙවැනි පාඩමත් එක් අප මේ අහු වෙන්නේ අපි මෙතන්ද ලිස් පිළිබඳව තමයි තවදුරටත් අධ්‍යනය කරන්නේ. අපි ලිස්වල පළවෙනි කොටසෙන් ඉගෙන ගත්තා ලිස්ට එකක් නිර්මාණය කරන්න හැටි, ලිස්ට එකක් තුළ තියෙන අයිතමයන් වෙනස් කරන්න හැටි, ලිස්ට එකක් තුළ තියෙන අයිතම ඉවත් කරන්න හැටි සහ ලිස්ට එකක් තුළ තියෙන කිසියම් අයිතමයක් අපිට අවශ්‍ය පරිදි ලබා ගන්න හැටි. ඒටික අපි පළවෙනි කොටසේ අධ්‍යනය කරා. දැන් අපි මේ දෙවැනි කොටසේ අපි බලන්න හදන්නේ ඊට වඩා වැඩි දෙයක්. අපි මුලින් කෝකටත් පළවෙනි වීඩියෝ එකේදී අපි ඉගෙන ගත්ත ලිස්ට් එකක් තුළ තියෙන අයිතමයක් හරි අයිතම කීපයක් හරි ලබා ගන්න හැටි ආයෙ පොඩ්ඩක් මතක් කරගෙන හිටියනම් හොඳයි. අපි කිව්වා ලිස්ට් එකක් තුළ තියෙන අයිතමයක් හරි අයිතම කීපයක් හරි ලබා ගන්න ඕන නම් අපි ඒකට කේතයක් ලියන්න ඕන. ලිස්ට් එකේ නම ලබා දීලා ඊට පස්සේ අපිට අවශ්‍ය ස්ථානීය අගය, ඒ කියන්නේ අපිට අවශ්‍ය අයිතමයට අදාළ ස්ථානීය අගය, අපිට අයිතම කීපයක් ඕනනම් අපිට ඒ වෙලාවේ දෙන්න වෙනවා ස්ථානීය අගය පරාසය. එතකොට ලිස්ට් එකේ නම සඳහන් කරලා කොටු වරහන් ඇතුලේ ස්ථානීය අගය හරි ස්ථානීය අගයේ පරාසය හරි අපි ලබා දෙන්න ඕන. එතන මේ ස්ථානීය අගයේ පරාසය ලබා දෙනවා නම් එතෙන්දී අපි ආරම්භක ස්ථානීය අගය 32ක් ඊට පස්සේ අවසාන ස්ථානීය අගය ලබා දෙන්න ඕන. මෙතන අපි 32ක් නැත්නම් දෙතිත පාවිච්චි කරනවා ආරම්භක ස්ථානීය අගයත් අවසාන ස්ථානීය අගයත් අතර. ඊට පස්සේ මෙතනදී කියලා දුන්නා දැන් අපි බිඳුවේ සිට 3 දක්වා කියලා මෙතන දුන්නොත් අපි කිව්වා අවසානයේ සඳහන් කරන ස්ථානීය අගයට අනුරූප අයිතමය අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන ඊට කලින් අයිතමය. එකේ බිඳුවේ සිට 3 දක්වා කියලා කිව්වොත් තුන්වෙනි ස්ථානීය අගයට අදාළ අයිතමය ලැබෙන්නේ නැහැ. දෙවෙනි ස්ථානීය අගයට අදාළ අයිතමය තමයි ලැබෙන්නේ. එකක් මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම මේක අපිට වැදගත්. හරි අපි බලමු. දැන් මෙතන අපි ලිස්ට් එකක් අරගෙන තියෙනවා. ඒ ලිස්ට් එක NUM කියලා අරන් තියෙන්නේ. ඒ NUM කියන ලිස්ට් එක ඇතුලේ අයිතම තියෙනවා 10ක්. 10 15 20 25 30 35 40 45 50 55. ඊට පස්සේ ඒක ස්ථානීය අගයන් මම පහසු වෙන්නේ යටින් සඳහන් කරලා තියෙනවා. අපි දන්න ස්ථානීය අගයන් ලබා දෙනකොට ධන සංඛ්‍යා වලින් දෙන්නත් පුළුවන්, ඍණ සංඛ්‍යා වලින් දෙන්නත් පුළුවන්. මෙතන ධන සංඛ්‍යා වලින් දීලා තියෙනවා. එතකොට අපි ධන සංඛ්‍යා වලින් දෙනකොට දකුණු දිශාවට තමයි මේ සංඛ්‍යා ටික වර්ධනය වෙන්නේ. ඍණ සංඛ්‍යා දෙනකොට ඒ ඍණ සංඛ්‍යා වර්ධනය වෙන්නේ වම් අත දිශාවට. එතකොට දෙතන ධන සංඛ්‍යා දීලා තියෙන බිඳුවේ ඉඳලා ක්‍රමයෙන් වැඩි වෙන විදිහට ඊට පස්සේ ඒක දකුණු දිශාවට තමයි විහිදෙන්නේ. ඊට පස්සේ ඍණ සංඛ්‍යා විහිදෙලා තියෙන වම් අත දිශාවට ඒක ඍණ 1ෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. දැන් බලමු මෙතන මුලින්ම අහලා තියෙනවා 15 20 25 30 අගයන් ලබා ගන්න ඕනලු. එතකොට 15 කියලා කියන්නේ එක කියන ස්ථානීය අගයට අනුරූප එක්කෙනා. එතකොට 15 20 25 30 30 කියන එක්කෙනා එන්නේ 4 වෙනි එකට. එතකොට මෙතන අගයන් කීපයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන හින්දා අපිට පරාසයක් ලබා දෙන්න වෙනවා. එතකොට මේ පරාසය ලියනකොට පටන් ගන්න වෙන එකෙන්. මොකද අපිට 15 ඕනනේ. ඊට පස්සේ අන්තිමට ඕන 30. හැබැයි අපිට එතකොට 4 කියලා පාවිච්චි කරලා හරියන්නේ නැහැ. මොකද 1 ඉඳලා 4 දක්වා කියලා කිව්වොත් අපිට 30 කියන එක හම්බෙන්නේ නැහැ. මොකද අර අවසාන ස්ථානීය අගයට අදාළ අයිතමය අපිට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද අපි මෙතනදි කියනවා 1 ඉඳලා 4 නෙමෙයි 1 ඉඳලා 5 දක්වා කියලා. එතකොට අපි මේකට අදාළව ලියන්න ඕන NUM කොටු වරහන් 1 32ක් 5. එහෙම නැත්නම් අපිට ඕක ඍණ සංඛ්‍යා වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. 15 20 25 30 35 නේ අවශ්‍ය. ඒ ඍණ සංඛ්‍යා වලින් ඉදිරිපත් කරන නම් 15ට අනුරූප වෙන්නේ ඍණ 9, 30ට අනුරූප වෙන්නේ ඍණ 6. එතකොට එනම් ඍණ 9 සිට ඍණ 6 නෙමෙයි ඒතර ගන්න වෙන්නේ ඍණ 5. ඍණ 9 සිට ඍණ 5 දක්වා. හරි. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. අපි මේ ලිස්ට් එක ටයිප් කරගත්තොත් NUM සමානයි කොටු වරහන් ඇතුලේ 10 15 20 25 30 35 40 45 50 55.
දැන් අපිට ඕනෙලා තිබුණේ 15 20 25 30 කියන අගයන් ටික. එතකොට අපිට සිද්ධ වුණා බිඳුව එකේ ඉඳලා 5 දක්වා කියලා දෙන්න. එතකොට අපි ඒක දුන්නොත් NUM කොටු වරහන් එකේ සිට 5 දක්වා. ඉතින් අපිට අගයන් ටික ලැබෙනවා. ඊට පස්සේ අපි ඍණ සංඛ්‍යා වලින් ලබා දෙනවා නම් අපිට ඍණ සංඛ්‍යා වලින් ලබා දෙනවා නම් 15 20 25 තිය ලබා ගන්න අපිට දෙන්නේ ඍණ 9 ඉඳලා ඍණ 5 දක්වා කියලා. මොකද අපිට අවශ්‍ය අන්තිමට 30. ඒතකොට ඊට වඩා එකක් වැඩියෙන් තමයි අපි ගන්නෙ. එහෙනම් ඍණ 9 සිට ඍණ 5 දක්වා. මම කිව්වා ධන සංඛ්‍යාව වුණත් ඍණ සංඛ්‍යාව වුණත් අපි පරාස දෙනකොට දකුණුවත් දිශාවට තමයි දෙන්න ඕනේ. අපි එකක් දීලා බලමු එහෙනම් ඍණ 9 ඉඳලා ඍණ 5 දක්වා. එතකොට NUM කොටු වරහන් ඍණ 9 ඉඳලා ඍණ 5 දක්වා. ඒත් අපිට ඒ උත්තරේම ලැබෙනවා. හරි. බලමු ඊළඟ කොටස. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ 10 15 20 25 30 කියන අගයන් ලබා ගන්න. එතකොට මුල සිට තියෙන අගයන් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒතකොට 10 15 20 25 30. ඒතර අපිට මේක දෙනකොට දෙන්න පුළුවන් ධන සංඛ්‍යාව වලින් නම් ඕන බිඳුවේ සිට 5 දක්වා. මොකද අපිට අන්තිමට අවශ්‍ය වෙන්නේ 30. ඒතකොට 30ට වඩා එකක් වැඩි අවස්ථාවක් තමයි අපි ගන්නෙ. එහෙනම් බිඳුවේ සිට 5 දක්වා කියලා දෙන්න පුළුවන්. අපි දීලා බලමු. NUM බිඳුවේ සිට 5 දක්වා. ඒතර අපිට 10 15 20 25 30 කියන අගයන් ලැබෙනවා. අපි ඍණ සංඛ්‍යා වලින් බලමු. ඍණ සංඛ්‍යා වලින් ගත්තොත් එතකොට 10 20 30 ඉතින් දෙකක් ගත්තාම ඍණ 10 ඉඳලා ඍණ 6 නෙවෙයි. ඒතර අපිට ගන්න ඍණ 5 දක්වා. ඍණ 10 ඉඳලා ඍණ 5 දක්වා. අපි එකක් දීලා බලමු. NUM ඍණ 10 ඉඳලා ඍණ 5 දක්වා. ඒතර ඒ විදිහට අපිට ලැබෙනවා. අපිට පුළුවන් මේක තව ක්‍රමයකට දෙන්න. දැන් මෙතන මේ ආරම්භය අපි බිඳුවේ සිට කියලා කිව්වනේ. අපි දන්න වෙලාවට ආරම්භයේ සිට නම් එතන අපිට බිඳුව කියන එක සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට බිඳුව සඳහන් කරන්න නැතුව කෙලින්ම 32 තියන්න පුළුවන්. ඒකෝට අපිට පුළුවන් කොටු වරහන් ඇතුලේ ආරම්භයේ සිට හින්ද 32 තියලා අවසානයේ කොතනටද දාන්න 5 දක්වා. අපි මේ විදිහට තියලා බලමු. එතකොට NUM ආරම්භයේ සිට හින්දා අපි අගයක් සඳහන් කරන්න නැතුව 32 තියනවා. අවසානය හැබැයි සඳහන් කරන්න වෙනවා. ඒකින්ද 5 කියලා අපි දුන්නා. එතකොට අපිට අර උත්තරේම ලැබෙනවා. ඍණ සංඛ්‍යාවලටත් ඔය විදිහට අපිට දෙන්න පුළුවන්. එතනත් ආරම්භයේ සිට ඍණ 5 දක්වා තමයි අපිට ඕන වෙන්නේ. මොකද අපිට අන්තිමට ඕන 30. ඒතර අපිට එකක් වැඩියෙන් ගන්න එක අපි දැන් හොඳටම දන්නවා. එහෙනම් අපි ගන්න ඕන ඍණ 5. එහෙනම් අපි ගන්න පුළුවන් කෙලින්ම 32. මොකෝ ආරම්භකාගය සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ආරම්භයේ සිටනේ 32 ඉඳලා ඍණ 5 දක්වා. අපි ඒකත් බලමු. NUM කොටු වරහන් 32 ඉඳලා ඍණ 5. ඒතර නොයි කාරණේ හොඳට මතක තියෙන්න ඕන. අපි ආරම්භය කියන එක සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ආරම්භය කියන එක සඳහන් කරන්න නැතුව එතෙන්ට අගයක් යොදන්න නැතුව කෙලින්ම 32 පාවිච්චි කරන්න පුළුවන්. ඒ කාරණේ හොඳට මතක තියෙන්න ඕන. හරි. අපි බලමු ඊට පස්සේ මොකද්ද අවශ්‍ය වෙන්නේ කියලා. එතෙන්දී අපිට එන වෙලා තියෙනවා 35 40 45 50 55. 35 40 45 50 55. එතකොට 35 ඉඳලා අවසානයේ වෙන තෙක් අවශ්‍ය වෙලා තියෙනවා. අපිට එතකොට මෙතනදී 5 සිට 9 දක්වා කියලා ලියන්න බෑ. මොකද 9 දක්වා කියලා ලිව්වාම පොඩි අවුලක් එනවා. අපි දන්නවා අවසාන සඳහන් කරන ස්ථානයකට අනුරූප අපිට අගේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ 55 කියන එක ලැබෙන්නේ නැහැ. මොකද එතකොට අපිට 55 අවශ්‍යයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා 5 සිට ඉදිරියට අවශ්‍ය ටික කියලා කියන්නේ. එන්නේ 5 සිට අවසානය දක්වා. ඒතර 5 සිට අවසානය දක්වා කියලා කිව්වම අපිට ලියන්න පුළුවන් 5 32ක් අවසානය කියන එක උතර අපිට දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි එතන මොකුත් සඳහන් කරන්නේ නැහැ. ඍණ සංඛ්‍යාව වලින් ලියනවා නම් අපිට ලියන්න වෙන්නේ ඍණ 5 32ක් විතරයි. මොකද අවසානය කියන එකටත් අපි අගයක් ලබා දෙන්නේ නැහැ. අර ආරම්භය වගේම තමයි. ආරම්භයේදීත් අපි ආරම්භයට අගයක් සඳහන් කරේ නැහැනේ. ඒ වගේ. එතකොට අපි මේක ලියන ක්‍රමය බලමු. අපිට අවශ්‍ය වෙන්නේ 5 සිට ඉස්සරහට තියෙන අගයන් ටික. එහෙනම් NUM කොටු වරහන් 5 32ක් ආයි කොටු වරහන්. මොකද අවසානය කියන එක අපිට සඳහන් කරන්න බෑ මෙතනදී. මොකද අන්තිම වෙනකම්ම අවශ්‍යයි. එතකොට ඔන්න අපිට හම්බ වෙනවා 35 40 45 50 55. ඍණ සංඛ්‍යාව වලින් ඉල්ලුවා නම් අපිට ඕනුනේ ඍණ 5 ඉඳලා. දැන් ඍණ 5 ඉඳලා ඉස්සරහට මම කියන්නේ අවසානය වෙනතේ. ඒකට ඒත් අර උත්තරේම අපිට ලැබෙනවා.
හරිද? ඒත් අපිට අර උත්තරේම ලැබෙනවා. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා අපිට අවශ්‍ය වෙලා තියෙනවා සියලු මගයන් ලබා ගන්න. ඒතර සියලු මගයන් ලබා ගන්න ඕන නම් අපිට සරලවම ඉදිරිපත් කරන්න පුළුවන් කෙලින්ම ලිස්ට් එකේ නම විතරයි. බලමු. අපිට දැන් මේ ලිස්ට් එකේ තියෙන අගයන් ටික තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔක්කොම අගයන් ටික අවශ්‍යයි. අපිට කෙලින්ම ලිස්ට් එකේ නම විතරක් ටයිප් කරන්න පුළුවන්. එතකොට අපිට සියලු මගයන් ටික ලැබෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ලිස්ට් එකේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල අවශ්‍යයි කියන එක. කියන්නේ බිඳුවේ සිට අවසානය දක්වා. ඒතර අපි එහෙම සඳහන් කරනවා නම් අපිට එතකොට ටයිප් කරන්න වෙන්නේ NUM කොටු වරහන් බිඳුවේ සිට අවසාන දක්වා. ඒතර අවසානය දක්වා කියලා කිව්වම අපි කිව්වා අවසානයට අපි අගයක් යොදන්නේ නැහැ කියලා. එහෙනම් අපිට ඒත් ඒ විදිහටම උත්තරේ ලැබෙනවා. ඊට පස්සේ ඍණ සංඛ්‍යා පාවිච්චි කරොත් අපිට කියන්න පුළුවන් ඍණ 10 සිට අවසානය දක්වා. එතකොට අපිට එනම් ඒක ටයිප් කරන්න පුළුවන් මේ විදිහට NUM කොටු වරහන් ඍණ 10 ඉඳලා අවසානය දක්වා කොහොම අපි ආයි කියන්න ඕන අපි අගයක් සඳහන් කරන්නේ නැහැ. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. ආරම්භය කියන එකටත් අපි අගයක් දාන්න නැතුව ඉන්න පුළුවන් නේ. අවසානය කියන එකටත් අගයක් දාන්න නැතුව ඉන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට ටයිප් කරන්න. NUM කොටු වරහන් මුකුත් ටයිප් කරන්න නැතුව 32. ආය අවසානටත් මුකුත් ටයිප් නොකර ඉන්න. ඊට පස්සේ එන්ටර් කරලා බලනවා ඒත් අර උත්තරේම ලැබෙනවා. එතකොට එහෙනම් අපිට මේ ක්‍රමයටත් අපිට සම්පූර්ණ අගයන් ටික ලබා ගන්න පුළුවන්. ඔය MCQ වලට විශේෂයෙන් අහන්න පුළුවන් හින්දා තමයි මේ පැහැදිලි කරන්නේ. හරි. අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. මේකේ උත්තර ටික මම ඊළඟ කොටස දාලා තියෙන්නේ මේ. උත්තරේ උත්තර ටික අවශ්‍ය නම් ඔයගොල්ලෝ ලියා ගන්න ඕන. වීඩියෝ පොඩ්ඩක් ස්ටොප් කරලා ලිස්ට් එක ලියාගෙන ප්‍රශ්න ටිකක් ලියාගෙන උත්තර ටික ආපු විදිය නැවත ඔයගොල්ලෝ බලන්න. හරි. බලමු ඊළඟ. දැන් මෙතන දැන් බලන්න හදන්නේ ලිස්ට් එකක් තුළ ඇති අයිටම කීපයක් දෙකෙන් දෙකට තුනෙන් තුනට ආදී වශයෙන් ලබා ගන්න. දැන් අපි බලමු මේ දීලා තියෙන අර කලින් ලිස්ට් එකම තමයි. දැන් ඒකේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙතන නම් මුලින්ම අරන් තියෙන්නේ 15 20 25 30 35. ඒතර 15 20 25 30 35. එකෙන් එක යන්නේ නේ. ඒතර 15 20 25 30 35 එකෙන් එක. මේක අපි දන්නවනේ දැන් ගන්න විදිය. අපි ඒනට ආයෙ පොඩ්ඩක් බලමු. අර ලිස්ට් එක මෙතනට අරගෙන මම මේ ලිස්ට් එක කොපි කරලා ආයෙ එතනට දානවා ඒක එතනට. ඒතර ඔයගොල්ලෝ බලා ගන්න ලේසි හින්දා නැත්නම් මේක ආයෙ මෙතන එන්ටර් කරන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපිට මෙතන අවශ්‍ය වෙලා තියෙන එතකොට 15 20 25 30 35. ඒතර 15 කියන්නේ 1 35 කියලා කියන්නේ 5. ඒතර 1 සිට 5 දක්වා නෙවෙයි. ඒතර අපි ගන්න 1 සිට 6 දක්වා. ඒතර අපිට ඒක ටයිප් කරන්න පුළුවන් NUM කොටු වරහන් 1 32ක් 6. කොටු වරහන වහලා ඒතර අපිට අගයන් ටික ලැබෙනවා. දැන් මෙතන මේ අගයන් ටික ඇවිල්ලා තියෙන එකෙන් එක 15ට පස්සේ ඊළඟ අගේ 20. ඒ කියන්නේ එකෙන් එක යන්නේ. අපිට ඕන මේක මේ විදිහට ඉල්ලන්නත් පුළුවන්. NUM කොටු වරහන් 1 සිට 6 දක්වා එකෙන් එක අවශ්‍යයි. අපිට ඊට පස්සේ නැවතත් 32ක් තියලා එක කියලා සඳහන් කරන්න පුළුවන්. අපි ඒක එන්ටර් කරාමත් අපිට උත්තරේම තමයි ලැබෙන්නේ. දැන් මෙතන මෙන්න මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන ඉල්ලලා තියෙන්නේ 1 කියන ස්ථානීය අගයේ සිට 6 කියන ස්ථානීය අගය දක්වා එකෙන් එක කියන එක. මෙතන පෙන්වලා තියෙන වාරය එකෙන් එකද දෙකෙන් දෙකද තුනෙන් තුන. දැන් දෙකෙන් දෙක ඕන නම් මෙතන දාන්න ඕන 2. තුනෙන් තුන ඕන නම් 3. අපි ඒක ඉස්සරහ උදාහරණෙත් එක බලමු. එතකොට දැන් ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ මේ විදිහට අපිට ලිස්ට් එකක තියෙන අගයන් ලබා ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මෙතන මේ පළවෙනිට සඳහන් කරලා තියෙන්නේ එතකොට ආරම්භක ස්ථානීය අගය. මේ තියෙන්නේ අවසාන ස්ථානීය අගය. මේ තියෙන්නේ එතකොට වාර ගාන. ඒ කියන්නේ එකෙන් එකද දෙකෙන් දෙකද තුනෙන් තුනද කියන එක. ඒ කියන්නේ පියවර කියන එක අපි කියන්නේ. ඒතර එනම් මතක තියාගන්න මේ වගේ අවස්ථා තුනක් ඉලක්කම් තුනක් දැක්කොත් බය වෙන්න එපා. මේ තියෙන ආරම්භක ස්ථානීය අගය, මේ තියෙන අවසාන ස්ථානීය අගය, මේ තියෙන ආරම්භක ස්ථානීය අගය සිට අවසාන ස්ථානීය අගය දක්වා කීයෙන් කීයද යන්නේ කියන එක. හරි නේද? එකෙන් එක. දැන් මෙතනදී මේක සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේක සඳහන් කරේ නැති වුණත් කොහොමත් එකෙන් එක තමයි යන්නේ. හරි. අපි බලමු ඊළඟ උදාහරණය. මෙතන මේ උත්තර දෙක පෙතන පෙන්නලා තියෙනවා. ඔක තේරුම් ගන්න. මෙතන 15 20 25 30 35 කියලා ඕනුනේ. එතකොට 1 සිට 6 දක්වා මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වා අර විදිහට මොකද්ද? 1 සිට 6 දක්වා එකෙන් එක. හරි. අපි බලමු ඊළඟ උදාහරණය.
මේක අවශ්‍ය වෙලා තියෙන මේ ලිස්ට් එකම තමයි 15 25 35. එතකොට 15 25 35 කිව්වම ඔයගොල්ලන්ට පේන මෙතන දෙකෙන් දෙක යන්නේ. 15ට පස්සේ 20 නැතුව 25 කියන්නේ දෙකක් ඇතෑරලා. එතකොට 25ට පස්සේ 35 දෙකෙන් දෙක. එතකොට අපි ටයිප් කරන්න ඕන කොහොමද? NUM 15 සිට 35 කියලා කියන්නේ 1 ඉඳලා 6. එතකොට 1 සිට 6ට දෙකෙන් දෙක හින්දා මෙතන දෙක. ඊට පස්සේ මෙතන අවශ්‍ය වෙලා තියෙන 15 30 45. 15 30 45. එතකොට ගිහිලා තියෙන 3ෙන් 3. එතකොට 3ෙන් 3 හින්දා එතකොට 1 ඉඳලා 8 දක්වා 3ෙන් 3. හරි. අපි ඒ උදාහරණ දෙකක් බලමු. මුලින්ම මේක බලමු 15 25 35 1 සිට 6 දක්වා දෙකෙන් දෙක. එතකොට අපි මෙතන ටයිප් කරොත් මේ ලිස්ට් එක තියෙන්නේ NUM කොටු වරහන් 1 සිට 6 දක්වා දෙකෙන් දෙක. එතකොට බලන්න අපිට ආපු උත්තරේ 15. එතකොට 15 25. එතකොට 15ට පස්සේ 20 හම්බුන්නේ නැහැ. 25. ඒ කියන්නේ දෙකෙන් දෙක යන්නේ. 25ට පස්සේ 30 හම්බුන්නේ 35. එතකොට 15ට පස්සේ අපිට හම්බුනේ 25. 25ට පස්සේ හම්බුනේ 35. එතකොට දෙකෙන් දෙක. පැහැදිලිනේ. ඊට පස්සේ අනිත් උදාහරණෙත් බලමු. 45 වෙනකන් එතකොට 0 1 2 3 4 5 6 7. 7 නෙමෙයි එතකොට අපි ගන්න ඕන 8. එතකොට අපි ලියමු NUM 1 සිට 8 දක්වා 3ෙන් 3. එතකොට බලන්න ගන්න ආපු ටික 15 30 45. 15 තියෙනවා 15ට පස්සේ වෙල දෙන්නේ 30. 30 කියන්නේ මෙතන තියනාගේ. එතකොට 1යි 2යි 3ක් ඇතේරලා. එහෙනම් 3ෙන් 3 ගිහිලා තියෙන්නේ. ඊට 30ට පස්සේ වෙල තියෙන්නේ 45. එතකොට එතනත් ඉලක්කම් 3කට පස්සේ වෙල තියෙන්නේ. එහෙනම් පැහැදිලිනේ. එතකොට අපිට දෙන්න පුළුවන් ආරම්භක ස්ථානීයගේ සිට අවසාන ස්ථානීයගේ දක්වා දෙකෙන් දෙකද 3ෙන් 3ද 1ෙන් 1ද 4ෙන් 4ද අවශ්‍ය ප්‍රමාණය අපි තුන්වෙනි අගේ විදිහට සඳහන් කරන්න ඕන. හරි. අපි බලමු ඊට පස්සේ ලිස්ට් එකක් තුළ ඇති අයිටම කීපයක් ලබා ගන්නා විට තිරය මත පෙන්වන ආකාරය. මේක ගොඩක් වැදගත් MCQ වලට බලන්න. පළවෙනි කාරණේ විදිහට දීලා තියෙනවා පරාසයක් මගින් අයිතමයක් ඉල්ලා සිටින විට පිළිතුර සෑම විටම කොටු වරහන් තුර ලැබේ. අපි පරාසයක් ඉල්ලනවා නම් ඒක අනිවාර්යෙන් කොටු වරහන් තුර ලැබෙන්නේ. එක් ස්ථානීයයක් මගින් අයිතමයක් පමණක් ලබා ඉල්ලා සිටින විට කොටු වරහන් නොලැබේ. එතකොට කොටු වරහන් ලැබෙන්නේ නැහැලු. අපි බලමු මේ උදාහරණයක් අරගෙන. අපි අර කලින් ලිස්ට් එකම ගමු. මම පහසු වෙන මෙතනට එක් කොපි කරගන්නම්. හරි. දැන් අපි හිතමු අපිට 15 විතරයි ඕන. ඒතර මට පුළුවන් ගහන්න කෙලින්ම NUM කොටු වරහන් 15 කියන පළවෙනි අගයනේ 1 කියලා. ඒතර බලන්න මට 15 කියන එක ලැබුණා. හැබැයි කොටු වරහන් මොකුත් නැහැ. මට 15 ගන්න තව ක්‍රමයක් තියෙනවනේ. මට පුළුවන් ඕන නම් 1 සිට 2 දක්වා කියලා ගන්න. 1 සිට 2 ගත්තාම 2 කියන අගයට අදාළ කියන්නේ නැහැ. එතකොට ඉන්නේ 15 විතරයි. එහෙනම් මට ලියන්න පුළුවන් NUM කොටු වරහන් 1 සිට 2. එතකොට බලන්න එන උත්තරේ. එතකොට 15 ආවා. හැබැයි කොටු වරහන් තුල. මොකද මං ඉල්ලුවේ පරාසයක්. මෙතන ඉල්ලුවේ එක් අගයක්. එක් අගයක් ඉල්ලුවාම මට කොටු වරහන් ලැබෙන්නේ නැහැ. හැබැයි පරාසයක් ඉල්ලුවාම මට කොටු වරහන් ලැබෙනවා. මං තව උදාහරණයක් ගන්නම්. මං අගයන් කීපයක් ගන්නම්. 15 20 25 30 ගන්න. ඒතර 2 3 4 2 3 4 අගයන් මට ඕන වෙන්නේ. ඒතර 2 සිට 5 දක්වා. ඒතර NUM කොටු වරහන් 2 සිට 5 දක්වා. බලන්න ඒකෙන්ට කරාම අර අගයන් තුන ලැබෙනවා. හැබැයි නිකන් නෙවෙයි කොටු වරහන් තුන. වනතර පැහැදිලි කරගන්න එක අගයක් ඉල්ලුවොත් කොටු වරහන් ලැබෙන්නේ නැහැ. හැබැයි පරාසයක් ඉල්ලුවොත් පරාසය ඉල්ලුවාම එක අගයක්ද අගයන් කීපයක්ද කියලා නැහැ. කොටු වරහන් තුල තමයි පිළිතුර ලැබෙන්නේ. හරි. දැන් උතර අපිට පැහැදිලි අපි එක් අගයක් ඉල්ලා සිටියොත් ඒක කොටු වරහන් තුල ලැබෙන්නේ නැහැ. නමුත් පරාසයක් ඉල්ලලා හිටියාම අපිට ඒකට කොටු වරහන් තුල ළමයි අපිට ප්‍රතිඵලය ලැබෙන්නේ. දැන් මෙතන මේ අපි උදාහරණ අරගෙන තියෙනවා. මෙතන අපිට අවශ්‍ය වෙලා තියෙන NUM 2 කියන අවස්ථාව. 2 කියන්නේ 0 1 2 20. ඒතර අපිට කෙලෙම මෙතන එක අගය ඉල්ලන හින්දා කොටු වරහන් නැතුව උත්තරේ 20 ලැබෙන්න ඕන. ඊට මෙතන ඉල්ලලා තියෙන 2 සිට 3 දක්වා. 2 සිට 3 දක්වා කිව්වාම එතකොට ඒත් ලැබෙන්නේ මෙතන 2 කියලා කියන්නේ එතකොට 20, 3 කියලා කියන්නේ 25. 2 සිට 3 දක්වා කියනවා 3 කියන අගයට අදාළ වෙන්නේ නැහැනේ. ඒතර 20 තමයි ලැබෙන්නේ. එක අගයයි ලැබෙන්නේ. හැබැයි පරාසයක් හින්දා කොටු වරහන්.
ඊපස්සේ මෙතන ආරම්භයේ සිට 3 දක්වා ආරම්භයේ සිට 3 දක්වා කියලා කිව්වම 25 දක්වා ඒ කියන්නේ එතන 10 15 20 තියාගයන් ටික එනවා. ඒතර පරාසයක් ඉඳලා ඒත් කොටු වරහන් තුනම ලැබෙන්න. අපි බලමු ඊළඟ කොටස. මෙන්න මෙතන වැදගත් කාරණයක් කියනවා බලන්න. XY කියලා ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒ XY කියන ලිස්ට් එකේ අගයන් තියෙනවා 4ක් 10 20 30 40. මෙතන කියලා තියෙන ඉහත ලිස්ට් එකේ 20 30 යන අගයන් ලබා ගැනීමට අවශ්‍ය වෙත. ඒතර 20 30 කියලා කියන්නේ අගයන් දෙකක්. ඕක ලබා ගන්නවා නම් අපිට මොකද කරන්න පුළුවන්? බිංදුව 1 2 3 කියන ස්ථානීය අගයන් හින්දා අපිට පුළුවන් කෙලින්ම ලියන්න XY කොටු වරහන් ඇතුලේ 1 සිට 3 දක්වා කියලා. එතකොට 1 සිට 3 දක්වා kuwama 3 කියන අගයට අදාළව එක ලැබෙන්නේ නැහැනේ. එතකොට 20 30 ලැබෙනවා. මේ ලියලා තියෙන එක. ලිස්ට් එකට නමක් ඇති නිසා පහත පරිදි යොදාගත හැකියි. මොකද ඒතර අපි ලියන්නේ XY කොටු වරහන් 1 සිට 3. ඒතර අපිට හම්බ වෙන උත්තරේ කීයද එන්නම් හම්බ වෙනවනේ 20 30 එක අපි දන්නවා. ඊට පස්සේ කියනවා ලිස්ට් එකට නමක් නොතිබුණේ නම් ඉහත කේතේ නම ඇති ස්ථානයේ ලිස්ට් එක ලිවිය හැකියි. දැන් හිතන්න මේ ලිස්ට් එකට නමක් දීලා තිබුණ නැහැ කියලා. ඒ කියන්නේ නිකන් ලිස්ට් එක විතරයි තිබුණේ කියලා. එතකොට අපිට ඒත් මේ අගයන් ටික වෙනම ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ ලිස්ට් එකේ නම තියෙන තැන වෙනුවට ලිස්ට් එක ටයිප් කරන්න. අපි බලමු. ඒතර 10 20 30 40 තියෙනවා. හරි. අපි XY කියන තොර ලිස්ට් එක හදලා බලමු එකට. සමානයි කොටු වරහන් 10 20 30 40. හරි. මට එතකොට අවශ්‍ය වෙලා තියෙන්නේ 20 30 කියන අගයන් ගන්න. එතකොට මට මේක ටයිප් කරන්න පුළුවන් XY කොටු වරහන් 20 30 කියලා කියන. එතකොට බිංදුව 1 2 කියන. එතකොට 1 2 නෙමෙයි ගන්න 1 සිට 3 දක්වා. එතකොට 20 30 කියන එක ලැබෙනවා. දැන් අපිට ඕක කොහොම ලියන්නේ නැතුව අපි හිතමු අපිට XY කියලා මේ ලිස්ට් එකේ නම නැහැ කියලා. ඒතර අපිට නිකන් ලිස්ට් එක තියෙයි කියලා හිතන්න මෙහෙම 10 20 30 40. එතර මට ගන්න ඕන ඒත් අර 1 ඉඳලා 3 දක්වා තියෙන අගයන්. ඊට පස්සේ මට කරන් තියෙන්නේ නම් කොටු වරහනක් දාලා 1 සිට 3 දක්වා. එතකොට ඒත් මට අර අගයන් ටික ලැබෙනවා. එකෙන් පැහැදිලි කරගන්න ඕන ලිස්ට් එකට නමක් තියෙනවා නම් ඒ නම පාවිච්චි කරලා ඒ නමට ඉස්සරහින් කොටු වරහන් දාලා අපිට අවශ්‍ය ස්ථානීය අගයන් ටික ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලිම ලිස්ට් එක අරගෙන ලිස්ට් එකට ඉස්සරහින් කොටු වරහන් දාලා ආයි ස්ථානීය අගයන් ලියලා ඉවරලා ඒ අවශ්‍ය ස්ථානීය අගයන්ට අනුරූප අගයන් ටික අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයටත් විභාගයට එනවා මේ ක්‍රමයටත් විභාගයට එනවා. MCQ වලට මේ ක්‍රමය එනවා. ඒතකොට ඒකින්ද මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ දැන් ලිස්ට් එක ඉස්සරහින් කොටු වරහන් දාලා මෙහෙම තිබුණයි කියලා බය වෙන්න ඕනේ නැහැ. එතකොට මේ ලිස්ට් එකේ 1 ඉඳලා 3 දක්වා තියෙන අගයන් ටික ඉස්සරහින් ලියාගත්තාම හරියි. හරි. අපි බලමු ඊළඟ එක. ලිස්ට් එකක් තුල ලිස්ට් එකක් ඇතුළත් කිරීම. අන්න වැදගත් දෙයක් බලන්න. මෙතන තියෙනවා NUM කියලා ලිස්ට් එකක් අරගෙන ඒ ලිස්ට් එකේ තියෙනවා 10 20 30 40 ඊට පස්සේ ආයෙ ලිස්ට් එකක් තියෙනවා කහ පාටින්. ඊට පස්සේ ආයෙ 90 100 කියලා ගෑන් දෙකක් තියලා අර ලිස්ට් එක ඉවර වෙලා තියෙනවා. ඒතර අපිට පේනවා මේකේ ලිස්ට් දෙකක් තියෙනවා. හැබැයි වැදගත් දේ තමයි මේ දෙවෙනියට තියෙන ලිස්ට් එක පළවෙනි ලිස්ට් එකේ ඇතුලේ අයිතමයක්. ඔයගොල්ලෝ පේනවා මේ දෙවෙනි ලිස්ට් එකට දෙපැත්තෙන් වරහන් දෙක සමා ලකුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක තනි අයිතමයක් විදියට තමයි සැලකෙන්නේ කාටද? මෙන්න මේ ප්‍රධාන ලිස්ට් එකට. ඒ කියන්නේ දැන් ප්‍රධාන ලිස්ට් එකේ අයිතම කීයක් තියෙද කියලා අහුවොත් කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි මේ ටික ගන්නේ 4ක් කියලා නෙවෙයි 1ක් කියලා. එහෙනම් එතකොට එතන 4ක් තියෙන මේකයි 5යි මේකයි 6යි මේකයි 7යි මේක අයිතම තියෙන්නේ 7යි. හරිද? මේ ඇතුලේ තියෙන වෙනම ලිස්ට් එකට ආයි ස්ථානීය අගයන් එනවා. මෙයා බිංදුව, මෙයා 1, මෙයා 2, මෙයා 3. ඒක වෙනම කතාවක්. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ කහ පාටින් දක්වලා තියෙන ලිස්ට් එකත් මේ ප්‍රධාන ලිස්ට් එකට ලිස්ට් එකක් විදියට පේන්නේ නැහැ. ඒක අයිතමයක් විදියට තමයි පේන්නේ. ඒතර මේක ඇතුලේ අයිතම තියෙන මෙතන 4යි, මේකයි 5යි, මෙතන 6යි 7ක්. බලන්න ඉහත ලිස්ට් එක සැලකුව විට ප්‍රධාන ලිස්ට් එක තුළ තවත් ලිස්ට් එකක් පවතින බව පැහැදිලි වේ. 55 60 70 යනු ප්‍රධාන ලිස්ට් එකෙහි අයිතමයකි. එයටද අණු අංකයක් හිමි වේ. ඔන්න බලන්න අණු අංකය දෝ තියෙන හැටි. 10ට බිංදුව, 20ට 1, 30ට 2, 40ට 3 මේක එතකොට 4. ඊට පස්සේ 95 100 කියන එක 6. පැහැදිලිද? එතකොට තේරුම් ගන්න ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් තිබුණාම ඒ ලිස්ට් එකත්
අයිතමයක් බවට පත්වෙනවා අර ප්‍රධාන ලිස්ට් එක. හරි ඊට පස්සේ බලමු අපි ඇතුලේ තියෙන ලිස්ට් එකටත් අයිතම අංක යොදලා බලන්න. 55 66 77 88 යන ලිස්ට් එකෙහි අයිතමයන් සඳහාද අනුවංගයක් හිමිවේ. දැන් මේ කළු පාටින් යටින් පෙන්නලා තියෙන ප්‍රධාන ලිස්ට් එකේ අයිතම වලට අදාළ අනුවංකය 0 1 2 3 4 5 6. ඒකෙදි 4 කියලා කියන්නේ මේ සම්පූර්ණ ලිස්ට් එකම. ඒක අයිතමයක් ප්‍රධාන ලිස්ට් එකේ. ඊට පස්සේ මේ තියෙන අනු ලිස්ට් එක. ඒ අනු ලිස්ට් එකේ තියෙන අයිතම 4ක්. ඒකට ස්ථානීය ගණන් දීලා තියෙනවා 0 1 2 3 කියලා. පැහැදිලිද? හරි. අපිට ඕන වෙලා තියෙනවලු 55 66 77 88 යන අගයන් ලබා ගන්න. ඊට බලන්න මේ අගයන් ටික මොනවද කියලා? 55 66 77 88. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ලිස්ට් එක. මේ සම්පූර්ණ ලිස්ට් එකේ කියලා කියන්නේ 4 වෙනි අයිතමේ. ඉතින් අපිට කෙලින්ම NVM 4 කියලා ගැහුවනම් අපිට මේ අගයන් ටික ඔක්කොම ලැබෙනවා. හරිද? මොකද මේ ලිස්ට් එක කියලා කියන්නේ මේ ප්‍රධාන ලිස්ට් එකේ එක අයිතමයක්. ඒකෙන්ද අපිට NVM 4 කියලා ගහන්න පුළුවන්. අපි බලමු. එතකොට ලිස්ට් එක හදන්න ඕන NVM සමානයි කොටු වරහන් ඇතුලේ 10 20 30 40. ඊටසිකමා කොටු වරහන් ඇතුලේ 55 66 77 88 කොටු වරහන් වහලා ආයකම ලකුණක් දාලා 90 100. හරි. දැන් අපිට ඕනුනේ මොකද්ද? 55 66 77 88. ඒක ප්‍රධාන ලිස්ට් එකේ කීවෙනි අනුවංකෙද හිමි වෙන්නේ? 0 1 2 3 4. එහෙනම් අපි කෙලින්ම ලියන්න පුළුවන් NUM කොටු වරහන් 4 ඉල්ලනවා. ඒතර බලන්න අපිට අරාගයන් ටික ලැබෙනවා. 55 66 77 88. මෙන්න මේ අගයන් ටික. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි ඊළඟට බලමු මොකක්ද අහන්නේ කියලා. 66 නැමැති අගය. 66 නැමැති අගය තියෙන්නේ හැබැයි දෙවෙනි ලිස්ට් එකේ. 66 නැමැති අගය තියෙන දෙවෙනි ලිස්ට් එකේ. ඒතර අපිට මේක ඉල්ලන්න ක්‍රමයක් තියෙනවා බලමු. අපි එතකොට මුලින්ම 66 කියන අගය ගන්න නම් මුලින්ම මේ ලිස්ට් එකට ප්‍රවේශ වෙන්න ඕන. එතකොට මේ ලිස්ට් එක පළවෙනි ලිස්ට් එකේ අයිතමයක්. එහෙනම් අපි ගහන්න ඕන NUM කියලා කොටු වරහන් ඇතුලේ. දැන් මේ අනු ලිස්ට් එක ප්‍රධාන ලිස්ට් එකේ කීවෙනි අයිතමේද? 4 වෙනි අයිතමේ. ඔන්න එතකොට අපි අනු ලිස්ට් එකට පිවිසියා. දැන් අපි අනු ලිස්ට් එක ඇතුලේ ඉන්නේ. අනු ලිස්ට් එක ඇතුලේ අපිට ඕනෙලා තියෙන 66 කියන එක ගන්න. එහෙනම් අපි ආයි කොටු වරහන් ඇතුලේ සඳහන් කරන්න ඕන 66 කියලා කියන්නේ 0.1 කියන පළවෙනි අයිතමය. එහෙනම් මම 1 කියලා ටයිප් කරනවා එතන. ඒතර දැන් මේ කේතේ තේරුම මොකද්ද කියලා බලන්න. ඔන්න උත්තරය අපිට 66 හම්බුණා. මොකද්ද මේ දොර තියෙන්නේ? NUM 4 කියලා කියන්නේ NUM කියන ලිස්ට් එකේ 4 වෙනි අයිතමේට යන්න. ඒ 4 වෙනි අයිතමේ තියෙන පළවෙනි අයිතමේට ඊට පස්සේ යන්න. එතකොට මේ තියෙන්නේ ප්‍රධාන ලිස්ට් එකේ අනුවංකය. ඊට පස්සේ මේ තියෙන්නේ අනු ලිස්ට් එකේ තියෙන අනුවංකය. හරිද? ඒතර පැහැදිලිද? අපිට ලිස්ට් එකක් තුළ තියෙන තවත් ලිස්ට් එකක අයිතමයක් ලබා ගන්න ඕන නම් මේ විදිහට තමයි අපිට කේතේ ලියන්න වෙන්නේ. එතකොට ආයෙ පොඩ්ඩක් අපි බලමු. අපිට අවශ්‍ය වෙලා තිබුණේ 66. 66 කියන අගය තියෙන්නේ එතකොට මේ අනු ලිස්ට් එක ඇතුලේ. ඒතර අනු ලිස්ට් එකට මුලින් පිවිසෙන්න ඕන. පිවිසෙන්න නම් අපි මොකද කරන්න ඕන? NUM ලිස්ට් එකේ 4 වෙනි අයිතමේට එන්න ඕන. මොකද 4 වෙනි අයිතමේ කියලා කියන්නේ මේ ලිස්ට් එක. ඒ කියන්නේ කොටු වරහන් ඇතුලේ 4 කියලා අපි ටයිප් කරා. ඊට පස්සේ ඒකට පිවිසුණයින් පස්සේ ඒක ඇතුලේ තියෙන පළවෙනි අයිතමේ ගන්න ඕනේ. ඒකින්ද ආයි කොටු වරහනක් දාලා අපි ඒක කියලා සඳහන් කරා. හරිද? බලන්න එතකොට 66 නැමැති අගය අවශ්‍ය නම් එවිට ප්‍රධාන ලිස්ට් එකේ 4 වන ස්ථානීය අගෙහි ඇති ලිස්ට් එකෙහි පළවන ස්ථානීය අගය අවශ්‍ය වේ. එතකොට පළවෙනි එකේ තියෙන 4 වෙනි අයිතමේ 1. ඒතර 4 වෙනි අයිතමේ 1. ඒතර කොටු වරහන් අවස්ථා අපිට දෙකක් පාවිච්චි කරන්න වෙනවා ලිස්ට් එකේ නමත් එක්ක. අපි බලමු ඊළඟ අවස්ථාව. දැන් මෙතන බලන්න මේ ලිස්ට් එකමයි අරගෙන තියෙන්නේ. එතන ඕනෙලා තියෙන්නේ 66 67 68 sorry 66 77 88 කියන අගයන්. එතකොට මෙන්න මේ අගයන් තුන. එතකොට අපිට මුලින්ම එන්න වෙනවා NUM කියලා 4ට. 4ට ඇවිල්ලා එකේ ඉඳලා ඉස්සරහට තියෙන අගයන් ටික ඔක්කොම ගන්න වෙනවා. එකේ සිට 3 දක්වා කියලා හරියන්නේ නැහැ. එතකොට 80ට අහුවෙන්නේ නැහැනේ. එහෙනම් එකේ සිට ඉස්සරහට. හරිද? අපි බලමු මේක ටයිප් කරලා. ඒතර අපිට දැන් ඕන්ලා තියෙන මෙන්න මේ අගයන් තුන ලබා ගන්න.
එහෙනම් අපිට කොහොමද ටයිප් කරන්න පුළුවන් NUM. එහෙනම් අණු ලිස්ට් එක තියෙන කීවෙනි අයිටම් මේ විදිහටද 4 කියලා. එහෙනම් ඒකට ගියා. ඒකේ මොන අගයන් ටිකද මට අවශ්‍ය වෙලා තියෙන්නේ බිංදුව 1 ඉඳලා ඉස්සරහට තියෙන ඒවා. එහෙනම් 1.32ක්. මොකද අවසානයේ අපි සඳහන් කරන්නේ නැහැ කිව්වනේ. එන්න බලන්න එතකොට අපිට 66 77 88 අගයන් කියන ලැබෙනවා. ඒතර තේරුම් ගන්න මේක හරි සරල දෙයක්. මෙහෙම ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් තිබුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි මුලින්ම කරන්න ඕන එලියෙන්ම තියෙන ලිස්ට් එකේ ස්ථානීය අගය ලියාගත්තා. ඊට පස්සේ ඇතුලේ තියෙන ලිස්ට් එකේ ස්ථානීය අගය හොයි පරාසය ලියාගත්තා. හරිද? අපි බලමු ඊළඟ උදාහරණය. දැන් මෙතන කියලා තියෙනවා 66 77 88 නැමැති අගයන් අවශ්‍ය නම් එවිට ප්‍රධාන ලිස්ට් එකේ 4 වෙනි ස්ථානීය අගයේ ඇති ලිස්ට් එකෙහි එකේ සිට ඉදිරියට ඇති ස්ථානීය අගයන් අවශ්‍ය වේ. ඒක තමයි මේ තියෙන්නේ. 4 වෙනි එකට ගියා. ඊට පස්සේ එකේ සිට ඉස්සරහට තියෙන අගයන්. හරි. ඊට පස්සේ අපිට ඕනලා තියෙනවා 66 88. 66 88 එක තැන නෙමෙයි තියෙන්නේ. 66 88 තියෙන. ඒතර මෙතන තියෙන අර අපි 2 2 3 3 කිව්වා වගේ මෙතන තියෙන 2 2 කියන අවස්ථාවක්. ඒ කියන්නේ එකේ සිට ඉදිරියට තියෙන අගයන් අවශ්‍ය වෙලා තියෙනවා කීයෙන් කීයද 2න් 2. හරි. දැන් අපි ඒක ලියන හැටි බලමු එහෙනම්. මම මේ ලිස්ට් එක ආයෙ මෙතනට පොඩ්ඩක් ළඟට ගන්නම්. ඒතර ඔයගොල්ලන්ට පහසුයි තේරුම් ගන්න. හරි. දැන් අපිට මොනවද ඕනෙලා තියෙන්නේ 66යි 88යි. හරි. ඒ දෙක ගැන හිතන්න කලින් අපි මුලින්ම මේ ලිස්ට් එකට එන්න ඕන. ඒතර මේ ලිස්ට් එකට එන්න නම් ඒ ලිස්ට් එක කීවෙනි එක විදිහට තියෙන 1 2 sorry 0 1 2 3 4ට. එහෙනම් NUM කියලා කොටු අරහන් 4 වෙනි එකට උන්න අපි ආවා. ඒ 4 වෙනි එකේ කීයේ ඉඳලාද ඕන අපිට වෙලා තියෙන්නේ? 1 ඉඳලා ඉස්සරහට. 1 ඉඳලා ඉස්සරහට. එහෙනම් කොටු අරහන් 1.32ක් ඉස්සරහට අපි අගයක් සඳහන් කරන්නේ නැහැ. කීයෙන් කීයද ඕනලා තියෙන්නේ 66ට පස්සේ ඕනලා තියෙන්නේ 88 දෙකෙන් දෙක. එකේ ඉඳලා ඉස්සරහට අපි අගයක් සඳහන් කරන්නේ නැහැ. ඊට පස්සේ ආයි අපි අර එකෙන් එකද දෙකෙන් දෙක සඳහන් කරනනම් ආයි 32ක් තියන්න එපා. ඔන්න ආයි 32ක් තියුවා. ඊට පස්සේ දෙකෙන් දෙකෙන් හින්දා 2 කියලා දැම්මා. ඔන්න බලන්න අපිට හම්බ වෙනවා 66යි 88. හරි සරලයි. හරිද? ඊට බලන්න මෙතන පැහැදිලි කිරීමක් තියෙනවා. 66 88 නැමැති අගයන් අවශ්‍ය නම් එවිට ප්‍රධාන ලිස්ට් එකේ 4 වෙනි ස්ථානීය අගය ඇති ලිස්ට් එකෙහි එකේ සිට ඉදිරියට ඇති ස්ථානීය අගයන් දෙකෙන් දෙක අවශ්‍ය වේ. ඒතර 4 වෙනි එක ඕනලු ඊට පස්සේ එකේ ඉඳලා ඉස්සරහට තියෙන ඒවා දෙකෙන් දෙක. ඒතර 1.32ක් අවසානයක් නැති හින්දා ඒක සඳහන් කරන්නේ නැතුව ආයි දෙකෙන් දෙකද තුනෙන් තුනද කියලා සඳහන් කරන්න ඕන ආයි 32ක් තියලා දෙක කියලා දැම්මා. හරි. අපි ඊට පස්සේ බලමු මෙන්න මෙතන වැදගත් කාරණයක් තියෙනවා. දැන් බලන්න මෙන්න මේක xy කියලා ලිස්ට් එකක් තියෙනවා. මේකේ ඇතුලේ ලිස්ට් 3ක් තියෙනවා. බලන්න. කොටු වරහන් පටන් ගත්ත අවස්ථා 3ක් තියෙනවා මේ. ඒතර ලිස්ට් 3ක් තියෙනවා. ටිකක් සංකීර්ණයි වගේ පේන්නේ. එතකොට අපිට මේක ඉල්ලලා තියෙන්නේ 200යි 300යි කියන අගයන්. මේ 200 සහ 300 කියන අගයන්. හරිද? දැන් මේක ලබා ගන්න කුමක් සිදු කළ යුතුද කියලා අහනවා. හරිද? එතකොට අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මෙතන කියලා තියෙනවා මෙම ලිස්ට් එක තුල ප්‍රධාන ලිස්ට් එක තුල අණු ලිස්ට් එකක්ද එම අණු ලිස්ට් එක තුල තවත් අණු ලිස්ට් එකක්ද පවතී. අපිට ඒක පේනවනේ පැහැදිලිව මෙතන ලිස්ට් තුනක් තියෙනවනේ. මේ ලිස්ට් එක ඇතුලේ මේක. ඒක ඇතුලේ මේක. හරි. ඒතර අංක යොදන හැටි. දැන් මේකට අංක යොදන හැටි අපි බලන්න ඕන. දැන් 200 300 කියන අගයන් ගන්න කලින් අංක යොදා ගන්න හැටි බලා ගන්න එපා. ඔන්න තේරුම් ගන්න මෙන්න මේක. 15 30 45 60 60 පස්සේ කමාවක් මෙතනින් ඇවිල්ලා තියෙනවනේ. එතකොට මේ කොටු අරහන ඉවර වෙන්නේ කොතනින්ද? මෙතනිනුත් නෙවෙයි මෙතනිනුත් නෙවෙයි මෙන්න මෙතනින්. ඒතර මේක තනි ලිස්ට් එකක්. ඒ තනි ලිස්ට් එක මේ ප්‍රධාන ලිස්ට් එකේ එක අයිටමයක්. හරිද? ඊට පස්සේ 20 30. එහෙනම් අපි ඉලක්කය යොදනකොට බලන්න 15ට 1 30ට 15ට බිංදුව 30ට 1 45ට 2 60ට 3 මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන මේ ලිස්ට් දෙකම තනි ලිස්ට් එකක් විදිහට තමයි තේරෙන්නේ මෙයාට. මොකද මෙතන කමා ලකුණ තියෙනවා අනිත් කමා ලකුණ තියෙන්නේ මෙතන. මේ කොටු වරහන පටන් ගත්තාම ඉවරලා තියෙන්නේ මෙතන. එතකොට ඒ සම්පූර්ණ එකම තමයි කීයද එතකොට එන්නේ 4. ඊට පස්සේ මේක 5 මේක 6. ඒතර ඔන්න ප්‍රධාන ලිස්ට් එක ඉවරයි. ඊට පස්සේ ප්‍රධාන ලිස්ට් එක ඇතුළේ තියෙන පළවෙනි අණු ලිස්ට් එක මේක. ඒතර 75 බිංදුව 85ට 1 95ට 2
මේක තනි අයිතමයක් එයාගේ තුළ. එතකොට ඒකට අපි දාලා තියෙනවා කීයද 3. පැහැදිලිද? ඊට පස්සේ 10ට අපි දාලා තියෙනවා 4. ඊට පස්සේ මේ ලිස්ට් එක ආයි වෙනම ලිස්ට් එකක්. ඒකට ආයි බිංදුව 1 2. දැන් අපිට ඕන්ලා තියෙන්නේ මොකද්ද? 200යි 300යි ගන්න. හරිද? අපිට ඕන්ලා තියෙන්නේ 200යි 300යි ගන්න. එහෙනම් අපි මොකද කරන්න ඕන? xy කියලා මුලින්ම සඳහන් කරන්න ඕන. එහෙනම් මුලින් මොකද වෙන්න ඕන? මේ ලිස්ට් එකට යන්න කලින් මේ ලිස්ට් එකටත් යන්න කලින් මේ ලිස්ට් එක ගැන ඕන අපි හිතන්න. ඒ ලිස්ට් එකේ කීවෙනි අයිටමේට යන්න ඕනද මේ 200 300 ගණන? මේ ලිස්ට් එකේ 4 වෙනි අයිටමේට යන්න ඕන. එහෙනම් xy කොටු වරහන් 4. එපාර ඒ ලිස්ට් එකේ ඒ අයිටමේට ගියයින් පස්සේ අපි මොකද කරන්න ඕන? ඒ ලිස්ට් එක ඇතුලේ මොන අයිටමේට යන්න ඕනද? 200 300 ගන්න. 3 වෙනි අයිටමේට යන්න ඕන. එහෙනම් ආයි කොටු වරහන් ඇතුලේ 3. ඊට පස්සේ අපිට ඕනලා තියෙනවා ඒක ඇතුලේ 200 300. 200 300 කියන්නේ එකේ ඉඳලා ඉස්සරහට. හරි නේද? හරි සරලයි. අපි බලමු මේක ටයිප් කරලා. එතකොට xy කියලා අපි ලිස්ට් එක ගන්න වෙන්නේ සමානයි කොටු වරහන් 15 30 45 60 කොටු වරහන් 75 85 95 ඊටසේ කමාවක් කොටු වරහන් 100 200 300 කොටු වරහන් සමා 10 ආයි කොටු වරහන් සමා 20 සමා 30 කොටු වරහන් ටිකක් දිගට එනවා ගණන් ගන්න එපා. හරි. ඔන්න ලිස්ට් එක ඇතුළත් කරා. දැන් එතකොට අපි මොකද කරන්න ඕන? මුලින්ම xy කියලා ටයිප් කරන්න ඕන. ටයිප් කළා ප්‍රධාන ලිස්ට් එකේ කී වෙන එකටද යන්න ඕන බලන්න. ප්‍රධාන ලිස්ට් එකේ 4 වෙන එකට. එහෙනම් මම හිතන 4 කියලා ටයිප් කරනවා. හරි. ඊට පස්සේ ඊළඟ ලිස්ට් එකේ කීයකද යන්න ඕන? 200 300 කියන අගයන් දෙක ගන්න ඕන නම් අපි බිංදුවටවත් එකටවත් දෙකටවත් ගිහලා හරියන්නේ අපි යන්න ඕන 3 කියන එකට. එහෙනම් 3ට යන්න ඕන. ඊට පස්සේ ඒකෙත් කී වෙන එකටද යන්න ඕන? තව ලිස්ට් එකක් නේතන. එතකොට 3 වෙනි ලිස්ට් එකේත් ඒ කියන්නේ 3 වෙනි කියලා අයිතමේත් ඒකත් ලිස්ට් එකක් ඉඳ ඒකෙත් අපි යන්න ඕන 200 300 ගන්න එකේ සිට ඉස්සරහට තියනවා කියන්නේ. එකේ සිට ඉස්සරහට. එහෙනම් අපි එතන දාන්න ඕන එකේ සිට ඉදිරියට. අවසානයක් නැහැනේ. ඔන්න ඉතින්. ඒතර බලන්න අපිට 200 300 කියන අගයන් දෙක ලැබුණා. පැහැදිලිද? ලිස්ට් දෙකක් තිබුණා, ලිස්ට් තුනක් තිබුණා, ලිස්ට් හතරක් තිබුණා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ස්ථානීය අගයන් හරියට සටහන් කරගත්තෙන් පස්සේ අපිට ඕනම අගයක් ලබා ගන්න පුළුවන්. හරි අපි මේක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරගමු. බලන්න. දැන් මෙන්න මේ මෙතනක් කියලා මම මෙතන මේ සඳහන් කරලා තියෙන ලිස්ට් එකමයි බලන්න. මේක මම ස්ථානීය අගයන් ටිකේ විදිහට බලන් තියෙනවා. දැන් අපිට ඕනලා තියෙන 200 සහ 300 කියන අගයන්. ඒතර බලන්න මෙතන පළවෙනි කාරණේ 200 සහ 300 අගයන් පවතිනුයේ ප්‍රධාන ලිස්ට් එකේ 4 වෙනි අයිතමය තුල වන අතර. ඒතර ප්‍රධාන ලිස්ට් එකේ කී වෙනි එකේද තියෙන්නේ? 4 වෙනි එකේ. හරි නේද? එතකොට xy කියලා මම මොකක්ද සඳහන් කරන්න ඕන? 4 කියන අයිතමේ සඳහන් කරන්න ඕන. පැහැදිලිද? එතකොට ප්‍රධාන ලිස්ට් එකේ 4 වෙනි අයිතමේ හින්දා xy කොටු වරහන් 4. හරි. ඊට පස්සේ කියනවා එම අණු ලිස්ට් එකේ 3 වෙනි අයිතමය තුල 200 300 පවතී. දැන් 4 කියන එක ගත්තත් ඒකත් ලිස්ට් එකක්නේ. ඒකෙත් කී වෙනි එකේද තියෙන්නේ? එතකොට ඒකෙත් තියෙන්නේ 3 වෙනි අයිතමය තුල. එහෙනම් මං ආයි කොටු වරහන් දාලා මොකක්ද දාන්න ඕන? 3 කියලා දාන්න ඕන. එතකොට එහෙනම් කොටු වරහන් ඇතුලේ 3 කියලා ගත්තා. දැන් ඒකේ 3 කියන අයිතමයටත් ගියා. හරිද? 3 කියන ස්ථානීය අගයේ තියෙන අයිතමයටත් ගියා. හැබැයි බැලුවම ඒකත් ලිස්ට් එකක්. ඒ ලිස්ට් එක ඇතුළේ කී වෙනි එක විදිහට තියෙන්නේ? එකේ සිට ඉස්සරහට තියෙන එක. බලන්න 3 වෙනි අයිතමේ යනු තවත් අණු ලිස්ට් එකකි. එම අණු ලිස්ට් එකේ 1 සහ 2 අයිතමයන් ලෙස 200 සහ 300 පවතී. හරිද? එතකොට එහෙනම් එකේ සිට ඉදිරියට. එහෙනම් මම මේක සඳහන් කරන්න ඕන ආයි කොටු වරහනක් තුල. එකේ සිට ඉදිරියට. ඔන්න ඔය විදිහට තමයි අපි අදාළ අගය ලබා ගන්න වෙන්නේ. ඒතර තේරුම් ගන්න ලිස්ට් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් නැත්නම් ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් ඇවිල්ලා ඒක ඇතුලේ තව ලිස්ට් එකක් ඇවිල්ලා එහෙම එන්න පුළුවන්. එහෙම ආවයි කියලා කලබල වෙන දෙයක් නැහැ. හරියට ස්ථානීය අගයන් ටික අඳුරගත්තයින් පස්සේ ඒ ස්ථානීය අගයන් එළියේ තියෙන ලිස්ට් එකේ ඉඳලා ක්‍රමයෙන් ඇතුළේ තියෙන ලිස්ට් එක දක්වා ගෙනියන්නයි අවශ්‍ය.
තර මුලින් මම මේ සඳහන් කරලා තියෙන 4 කියලා එළියේ තියෙන ලිස්ට් එක. ඊට පස්සේ ඇතුලේ තියෙන ලිස්ට් එක තමයි මේ 3 කියන එකට අරන් තියෙන්නේ. ඊටත් ඇතුලෙන් තියෙන එක තමයි මේ තියෙන්නේ. තව එකක් ඇතුලේ දුනොත් ඊට පස්සේ සඳහන් කරනවා අපි. පැහැදිලිද? හරි. අපි ඊළඟ කොටසට යමු. මෙතන අපි කතා කරන්න හදන්නේ ලිස්ට් වලදී පාවිච්චි කරන තව ඔපරේටර්ස් කිහිපයක්. හරිද? මෙතන මුලින්ම දීලා තියෙනවා ලිස්ට් එකේ ඇති අයිටම ගණන ලබා ගැනීම. ඒ කියන්නේ ලිස්ට් එකක් ඇතුලේ අයිටම කීයක් තියෙද? ඒකට පාවිච්චි කරන වර්ඩ් එක තමයි කීවර්ඩ් එක len කියන එක. length කියන එකෙන් එන්නේ len කියන එක. ඊට පස්සේ සාමාන්‍ය වරහන් ඇතුලේ ලිස්ට් එකේ අපි නම ලබා දෙන්න ඕන. අපි බලමු පොඩි ලිස්ට් එකක් අරගෙන. අපි AB කියන ලිස්ට් එකක් අරගෙන ඒකේ මම අයිටම කීපයක් දාන්නම් 10 20 30 40. මට මේකේ කොච්චර අයිටම ගානක් තියෙනවද කියලා බලා ගන්න. උතර මම len කියලා ටයිප් කරලා සාමාන්‍ය වරහන් ඇතුලේ AB කියලා අපි ලබා දෙනවා. එතකොට මට හම්බ වෙනවා 4 කියලා. ඒ කියන්නේ මේකේ ඇතුලේ අයිටම 4ක් තියෙනවා. දැන් මට මේ ලිස්ට් එකේම උපරිම අගය ගන්න ඕන නම් මට max කියන කීවර්ඩ් එක පාවිච්චි කර ගන්න පුළුවන්. ඊට පස්සේ මට ඒක ඇතුලේ මට අවශ්‍ය වෙන්නේ දැන් මේ ලිස්ට් එක ඇතුලේ උපරිමය ගන්නනේ. ඒ කියන්නේ AB කියන ලිස්ට් එකේ. එතකොට මට හම්බ වෙනවා max එක 40යි කියලා. හරිනේ. ලිස්ට් එකේ තියෙනවා 10 20 30 40. 40 තමයි ලොකුම. අවම එක ගන්න ඕන නම් min කියලා අපිට ටයිප් කරගන්න පුළුවන්. එතකොට AB කියලා දැම්මයින් පස්සේ අපිට හම්බ වෙනවා මේකේ අඩුම අගය 10 කියලා. පැහැදිලිනේ? එහෙනම් තියෙන අයිටම ගාන ගන්න len කියන එක, ඊට පස්සේ උපරිමය ගන්න max, අවමය ගන්න min. හරි. අපි දැන් මේ ටික සටහන් කරගන්න ඕන ඕගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා හරි. ඒතර අපි කිව්වා ලිස්ට් එකේ තුල තියෙන අයිටම ගාන ගන්න ඕන len කියන එක පාවිච්චි කරන්න ඕන, උපරිමය ගන්න නම් max කියන එක. ඊට පස්සේ අවමය අවශ්‍ය නම් min කියන එක. හරිද? හරි. අපි ඊළඟ කොටස බලමු. ලිස්ට් දෙකක් එකතු කිරීම මගින් නව ලිස්ට් එකක් නිර්මාණය කිරීම. දැන් මෙතනදී අපි කරන්න හදන්නේ ලිස්ට් දෙකක් වෙනම තියෙන ලිස්ට් දෙකක් එක්කහු කරලා තව ලිස්ට් එකක් නිර්මාණය කරගන්න. එතන මෙතන දීලා තියෙනවා list 1 කියලා ලිස්ට් එකකුත්, list 2 කියලා ලිස්ට් එකකුත් දීලා තියෙනවා. එතන ලිස්ට් දෙකක් එකතු කිරීම සඳහා ධන ලකුණ භාවිතා කරනවා කියලා කියලා තියෙනවා. එතන ලිස්ට් දෙක එකතු කිරීමෙන් නව ලිස්ට් එකක් සාදාගත යුතු නම් එම නව ලිස්ට් එකේ නමට ලිස්ට් දෙක එකතුව සමාන කළ යුතුය. එතකොට මට අලුත් ලිස්ට් එක new list කියලා ගත්තොත් ඒක සමාන කරන්න ඕන list 1 ධන list 2 කියලා. හරි. අපි මේක කරලා බලමු. එතන මම list 1 කියලා කෙනෙක් ගන්නවා. ඒක ඇතුලේ උඩ අපි අයිටම විදියට දීලා තියෙන්නේ 1 2 3 4 5 කියන අගයන්. ඊට පස්සේ list 2 කියන එක ගන්නවා. හරිද? එතකොට list 2 කියන එක පාවිච්චි කරායින් පස්සේ මට ඒකේ දාන්න වෙනවා 60 70 80 90 100. හරි. ඊට පස්සේ මට අලුත් ලිස්ට් එකක් හදන්නයි ඕනලා තියෙන්නේ. ඒතර මම new list කියලා ගහන්නම්. ඒක සමාන කරනවා list 1 එකතු කිරීම list 2ට. මම මේක එන්ටර් කරනවා. දැන් එතකොට list 1 එකයි list 2 එකයි එකතු වෙලා ඒක list new list කියන එක ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. මම new list කියන එක ඉල්ලුවොත් මට හම්බ වෙනවා අර list දෙකේ එකතුව. ඒක දැන් තනි list එකක් බවට පත් වෙලා තියෙන. ඒක ඇතුලේ 1 2 3 4 5 තියෙනවා. ඊට අමතරව 60 70 80 90 100 කියන එක තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි ධන ලකුණ පාවිච්චි කරලා list දෙකක් එකතු කරගන්න පුළුවන්. එහෙම එකහු කරගත්තෙන් පස්සේ අපිට ඒක නව list එකක් බවට පත් කරගන්නත් පුළුවන්. එහෙම නව ලිස්ට් එකක් බවට පත් කරගන්න ඕන නම් අපි නව ලිස්ට් එකට නමක් ලබා දීලා ඒ නම සමාන කරගන්න ඕන අර ලිස්ට් දෙකේ එකතුවට. අපි ඊළඟට බලමු. ලිස්ට් එකක් පුනරාවර්තනයට ලක් කරේ. කියන්නේ නැවත අපි යම් කිසි දෙයක් නැවත සඳහන් කරනවා. ඒක පුනරාවර්තනය repetition කියන එකක් නේ අපි කියන්නේ. ඒතර බලන්න මෙතන list 1 list 2 කියන එකක් තියෙනවා. ලිස්ට් එකක් පුනරාවර්තනයට ලක් කළ විට එය තුළ ඇති අයිතමයන් නැවත පිළිවෙලින් ඇතුළත් වීම සිදුවේ. හරිද? පුනරාවර්තනය ලක් කිරීම සඳහා ලිස්ට් එක නියත අගයකින් ගුණ කළ යුතුය කියලා කියනවා. හරි. අපි බලමු. කලින් එකේම ගත්ත අපි ලිස්ට් එක ගමු. එතකොට ලිස්ට් 1 කියන එක මම වැඩි කරනවා 2කින්. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. 1 2 3 4 5 කියලා ආයි 1 2 3 4 5 කියලා උතර දෙවතාවක් වැදිලා තියෙනවා. ඒතර මම වැඩි කරලා තියෙන 2 කියලා නියතාවයෙන් හින්දා පුනරාවර්තනය දෙපාරක්. මම list 1 කියන එක 3 පාරක් ගුණ කරන්න.
එතකොට මොකද වෙන්න ඕන? 3 පාරක් අගයන් ටික එන්න දෙන්න ඕන. අතර බලන්න 1 2 3 4 5 කියලා 1 2 3 4 5 කියලා 3 වතාවක් තියෙනවා. මං list 2 කියන එක වැඩි කරනවා 2කින්. එතකොට බලන්න අර 60 70 80 90 100 කියන එක දෙවතාවක් යනවා. එතකොට තේරුම් ගන්න යම් ලිස්ට් එකක් තුළ තියෙන අයිතම පුනරාවර්තනය කරන්න ඕන නම් අපි මේ ලිස්ට් එක අදාළ නියතාවයෙන් ගුණ කරාම හරි. හරිද? දැන් අපිට එහෙම ගුණ කරලා අලුත් ලිස්ට් එකක් හදා ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මේ අලුත් ලිස්ට් එකේ නම සමාන කර ගන්න ඕනේ මේ ගුණ කිරීමට. දැන් අපි හිතමු new list 2 කියලා එකක් මම හදනවා. ඒක සමාන කරනවා list 1 වැඩි කිරීම 2කට. ඒතර මම new list 2 කියන එක දැන් ඉල්ලුවොත් මට හම්බ වෙන්න ඕන අර list 1 කියන එක වගේ දෙවතාවක් දත්ත ඇතුළත් වෙච්ච list එක. බලන්න 1 2 3 4 5 1 2 3 4 5. පැහැදිලි නේද ඒතොර ඒ කාරණේ? හරි. එතන මේ ටික ඔයගොල්ලෝ සටහන් කර ගන්න ඕන වීඩියෝ එක පෝස්ට් කරලා. හරි. අපි යන් ඊළඟ කාරණයට. බේසික් ඔපරේටර් එකක් තව තියෙනවා in කියලා. හරිද? ලිස්ට් එකක් තුල යම් අයිතමයක් පවතීද යන්න පරීක්ෂා කිරීමට මෙය භාවිතා කරයි. විමසනු ලබන අයිතමය පවතී නම් true ලෙසද නොපවතී නම් false ලෙසද ප්‍රතිදානය ලැබේ. හරිද? එතකොට මේක අපි ප්‍රකාශ කරනකොට අපිට අවශ්‍ය අයිතමය මුලින් සඳහන් කරලා in කියලා ඊට පස්සේ ලිස්ට් එකේ නම හරි ලිස්ට් එක හරි අපි දෙන්න ඕන. හරි. අපි බලමු මේ කරන විදිය. අපි ලිස්ට් එකක් හදාගමු AB කියලා. මම ඒක ඇතුලේ අගයන් කීපයක් දාගන්නම්. 200 300 440 550. මම අහනවා 200 මේ ලිස්ට් එක ඇතුලේ ඉන්නවද කියලා. ඒතර 200 in AB. මම අහන්නේ 200 කියන එක AB තුල ඉන්නවද? එතකොට එයා කියනවා true. ඔව්ලු. ඇත්තනේ. 200 කියන අගය තියෙනවනේ. මං අහනවා 300 කියන එක්කෙනා ලිස්ට් එක ඇතුලේ ඉන්නවද කියලා. එයා කියනවා ඒ true කියලා. ඇත්තනේ 300 කෙනාගෙත් ඉන්නවා. මම මේක නැති අගයක් ගහන්නම්. මම මෙයාගෙන් අහනවා 400 මේ ලිස්ට් එකේ ඉන්නවද කියලා. එතන මොකද්ද මෙයා කියන්නේ? false ලු. ඒ කියන්නේ එහෙම අගයක් නැහැලු. එතකොට අපිට මේ in කියන එක පාවිච්චි කරලා යම් අයිතමයක් ලිස්ට් එක තුල තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න අපි ඊළඟ කොටසට යනවා ලිස්ට් එක තුල ඇති අයිතම හුවමාරු කිරීම. ඒ කියන්නේ ලිස්ට් එකක් ඇතුලේ තියෙන අයිතම අපිට මාරු කරන්න පුළුවන් ඉන්න තැන්. අපි ඒක තමයි දැන් මේ බලන්න යන්නේ. මේක එක්සෑම් එකට එහෙම ගොඩක් වැදගත් දෙයක්. හොඳට බලා ගන්න. අයිතමයන් හුවමාරු කිරීමට ප්‍රථමව අයිතමයන්ගේ ස්ථානීය වටිනාකම් දැන සිටිය යුතුය. අන්න මුලින්ම අපි අයිතම මාරු කරන්න කලින් ඒ අයිතම වල ස්ථානීය අගයන් දානගෙන ඉන්න ඕන. ඉන්පසු පහත පරිදි සමීකරණයක් ලිවිය යුතුය. බලන්න. දැන් මෙතන AB ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒකේ අගයන් කීපයක් තියෙනවා. ඒ වලට ස්ථානීය අගයන් අපි සටහන් කරලා තියෙනවා. අපිට ඕනලා තියෙන 300 සහ 600 එකිනෙක මාරු කරන්න. ඒ කියන්නේ 300 තියෙන තැනට 600 දාලා 600 300 තිච්ච තැනට ගෙනත් දාන්නයි ඕන. කියන්නේ 1 කියන එක්කෙනයි 3 කියන එක්කෙනයි මාරු කරන්න ඕන. එතන මට 300යි 600යි මාරු කරන්න ඕන. 300 තිබිච්ච තැනට 600 එන්න ඕන. 600 තිච්ච තැනට 300 එන්න ඕන. පැහැදිලිද? එතන මම මේ පැහැදිලි වෙන්න මේක ලියලා තියෙන්නේ 300 600 තිබුණේ. හැබැයි දැන් මට ඕන 600 300 කියලා. එතන 300 කියන එක්කෙනාගේ ස්ථානීය අගය 1. එතන මම මොකද ලියන්නේ? AB 1. එහෙනම් මම මෙතන ලියලා තියෙන 300 ගාවට AB 1. කමා. ඊට පස්සේ 600 කියන්නේ AB 3. සමානයි. දැන් ඔක මාරු වුණාම කොහොමද එන්නේ? 600 මෙතනට වැටෙන්නේ නේ. එතකොට එයා තමයි 1. එහෙනම් මම එතනට දාන්න ඕන කවුද? AB 3 සමාන වෙනවා AB 1ට. හරිද? එතකොට මේ දෙක මාරු වෙලා තියෙන්නේ. AB 1 තිබිච්ච තැනට AB 3 එනවා. AB 3 තිබිච්ච තැනට AB 1 එනවා. එතන මෙන්න මේ සමීකරණය හරියට පැහැදිලිව ලියන්න ඕන. හරිද? අපි බලමු මේක කරන විදිය. එතන 150 300 450 600 750. හරි බලමු. දැන් අපි AB කියන ලිස්ට් එකක් හදා ගන්නවා. කොටු වරහන් 150 300 450 600 750.
හරි දැන් මොකද කරන්න ඕන 300 තිබිච්ච තැනට 600 එන්න ඕන. හරි එහෙනම් අපි මුලින්ම 300 එකට ලියමුකෝ. AB කොටු අරහන් 300 කියලා කියන්නේ කීවෙනි අයිතමේද? 0.1. එහෙනම් 1. හරි. කමාවක් දැම්මා. ඊට 600 කියන්නේ කීවෙනි අයිතමේද? 0.1 2 3. එහෙනම් AB 3. හරි සමානයි. දැන් මේ දෙක මාරු කරන්න තියෙන්නේ. එහෙනම් AB එකනේ මුලින් තුනේ. එතනට අපි දාමු කවුද? AB 3. ඊට පස්සේ මොකද වෙන්න ඕන? AB 3 තිබිච්ච තැනට AB 1 එන්න ඕන. හරි දැන් ඔන්න එන්ටර් කරා. මම දැන් ලිස්ට් එක බලනවා වලට. අන්න බලන්න ලිස්ට් එක ඇවිල්ලා තියෙන විදිය. 300 තිබිච්ච තැනට 600 ඇවිල්ලා. 600 තිබිච්ච තැනට 300 ඇවිල්ලා. ඒතර වැඩේ හරි. ඔන්න මාරු වෙලා. ඒතර ওই විදිහට තමයි අපිට ලිස්ට් එකක් තුල තියෙන අගයන් දෙකක් මාරු කරන්න පුළුවන්. ওই විදිහටම අපිට අගයන් කීපයක් වුණත් මාරු කරන්න පුළුවන්. හරි. අපි දැන් බැලුවේ මෙතන ලිස්ට් එකක් තුල තියෙන අයිටම් දෙකක් මාරු කරන්න හැටනේ. අපි බලමු අයිටම් තුනක් මාරු කරන්න. දැන් ඒ ලිස්ට් එකමයි මම අරන් තියෙන්නේ. 150 300 450 600 750. එතකොට මෙතනදී ඕනලා තියෙන 300 තියෙන තැනට 750 දාන්න. ඒ කියන්නේ මේ 300 තියෙන තැනට දා ගන්නලා තියෙන මේ 750. 600 තියෙන තැනට දා ගන්නවා 300. මේ 600 තියෙන තැනට 300 දා ගන්න ඕනේ. ඊට 750 තියෙන තැනට 600 දා ගන්න ඕනේ. මේක මාරු කර ගන්න ඕනේ. ඒතර අපි මුලින්ම මාරු කරන්න ඕන අගයන් ටික ලිව්වොත් මොකද වෙන්නේ? අපිට මුලින්ම 300යි 600 750යි කියන අගයන් ටික තමයි මාරු කරන්නේ. ඒතර මම මේක දැන් ලියලා තියෙනවා. 300 600 750 පාර තුනකින් තියෙන්නේ. 300 තිබිච්ච තැනට කවුද එන්න ඕන? 750. ඒතර මම 300 තියෙන තැනට 750 ලියලා තියෙනවා මේ. 600 තිබිච්ච තැනට කවුද එන්න ඕන? 300. 600 තිබිච්ච තැනට වල මම 300 ලියලා තියෙනවා. 750 තියෙන තැනට 600. ඒතර 750 තියෙන තැනට 600. දැන් මොකද කරන්න තියෙන්නේ? හරි සරල දෙයක්. මේවයි ස්ථානීය අගයන් එක්ක ලියන්න තියෙන්නේ. ඒතර 300 කියලා කියන්නේ 1. එහෙනම් AB 1 කම 600 කියලා කියන්නේ AB 3. 750 කියලා කියන්නේ AB 4. සමානයි. අනිත් පැත්තත් ඒ විදිහට පිළිවෙල ලියනවා. 750 කියන්නේ AB 4, 300 කියන්නේ AB 1, 600 කියලා කියන්නේ AB 3. මෙන්න මේ විදිහට අපි මාරු කරන අගයන් ටික මාරු කරන්න කලින් තියෙන පිළිවෙලයි මාරු කරාට පස්සේ තියෙන පිළිවෙලයි සටහන් කරගත්තා නම් අපිට මේ සමීකරණ ලියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. පැහැදිලිද? හරි. එතන අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔච්චරයි. අපි ඊට පස්සේ ලිස්ට් වල for loop එක පාවිච්චි කරන හැටි කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. හරිද? එතකොට ඒ වීඩියෝ එකට එනකොට මේ කරුණු සියල්ලම ඒ කියන්නේ මේ අපි ලිස්ට් පිළිබඳව කරපු පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි පිළිබඳ සියලුම කරුණු ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් for loop එක තෝරගන්න, ඒ කියන්නේ තේරුම් ගන්න අපහසු වෙනවා. ඒකින්ද පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ කරුණු ඔක්කොම ටික හොඳට අධ්‍යයනය කරලා මේ වීඩියෝ එකත් එක්ක තියෙන පේපර්ස් එහෙම කරලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න. තව දවස් දෙක තුනකින් මම ඒ වීඩියෝ එකත් අපි දානවා for loop එක පිළිබඳව. හරි. එහෙනම් එතකන් මේ වීඩියෝ දෙක නරඹලා මේකේ තියෙන වැඩ ටිකක් කරලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න.